අද අපි විද්‍යුත් ක්ෂේත්‍ර, චුම්බක ක්ෂේත්‍ර සහ ගුරුත්වාකර්ෂණ සංසන්දනය කරනවා. මේ තුනේම තියෙනවා ප්‍රතිලෝම වර්ග නියමයක්. මේ තුනේම ප්‍රතිලෝම වර්ග නියමයක් තියෙනවා. අපි ඒක සංසන්දනය කරන්නේ. බලන්න. අපි මුලින්ම ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පිළිබඳව බලමු. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රවලදී අපි ස්කන්ධ සම්බන්ධයෙන් කතා කරන්නේ. ස්කන්ධ ගැන. ඕනෑම ස්කන්ධයක් ගාව තවත් ස්කන්ධයක් තිබ්බොත් ආකර්ෂණයක් ඇති වෙනවනේ. මේ ආකර්ෂණ බලය අපි හඳුන්වන්නේ ගුරුත්වාකර්ෂණ බලය කියලා. ස්කන්ධ දෙකක් අතර ඇති වෙන ආකර්ෂණ බලය පිළිබඳ නිව්ටන් නියමයක් ඉදිරිපත් කළා. ඒක අපි හඳුන්වන්නේ නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය කියලා. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය ඕනෑම ස්කන්ධයන් දෙකක් අතර ඇති වෙන අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණ බලය එක් එක් ස්කන්ධයේ විශාලත්වයට අනුලෝමව සමානුපාතික වෙනවා. ඒවා තොය ද්‍රව්‍ය වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා. ඕනෑම ස්කන්ධයන් දෙකක් අතර ඇති වෙන ගුරුත්වාකර්ෂණ බලය එක් එක් ස්කන්ධයේ විශාලත්වයට අනුලෝමව සමානුපාතිකයි. ඒවා තොය ද්‍රව්‍ය වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා. දැන් බලන්න මෙහෙම ස්කන්ධේ M1 සහ ස්කන්ධේ M2 වන ලක්ෂීය ස්කන්ධයන් දෙකක් සිම්පල් ආර ඈතින් තියද්දී මේ දෙන්නා අතර ඇති වෙන ගුරුත්වාකර්ෂණ බලයේ කැපිටල් F නම් අපි දන්නවා F සමානුපාතිකයි M1, F සමානුපාතිකයි M2, F සමානුපාතිකයි එක බෙදීම R වල දෙවෙනි බලය. මේ තුනම සම්බන්ධ කළාම F සමානුපාතික M1 M2 බෙදීම R වර්ගය. මේ සමානුපාතික ලකුණ අයින් කළා. අපි දානවා සමාන ලකුණක් සහ නියතයක්. අපි දානවා කැපිටල් G කියලා නියතයක්. F සමානයි G M1 M2 බෙදීම R වල දෙවෙනි බලය. මේ G කියන්නේ නියතයක්. මේ නියතය අපි හඳුන්වන්නේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය. ගුරුත්වාකර්ෂණ නියතය ඕනෑම ස්කන්ධයන් දෙකක් අතරේ බලය හොයද්දී G ගාගේ එකමාගේ. එයින් දෙකට අපි කියන්නේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය කියලා. දැන් අපි බලමු මේක විද්‍යුත් ක්ෂේත්‍රවලට සම්බන්ධ විදිය. අපි විද්‍යුත් ක්ෂේත්‍රවලදී ආරෝපණ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්නේ. ධනාරෝපණ සහ ඍණාරෝපණ සම්බන්ධයෙන් මේ ස්කන්ධයන් දෙකක් අතර ආකර්ෂණ බලයක් ඇති වෙනවා වගේ ඕනෑම ආරෝපණ දෙකක් එක්කෝ ආකර්ෂණය වෙනවා නැත්නම් විකාශනය වෙනවා. ඕනෑම ආරෝපණ දෙකක් අතර අන්‍යෝන්‍ය විද්‍යුත් බලයක් ඇති වෙනවා. එතෙන්දී සජාතීය විකාශනය, විජාතීය ආකර්ෂණය
ධන විකර්ෂණය, ඍණ සහ ඍණ විකර්ෂණය, ධන ඍණ ආකර්ෂණය, සජාතීය විකර්ෂණය, විජාතීය ආකර්ෂණය. අපි ආරෝපණවල විශාලත්වයන් ගැන කියන්නේ කිව්වලින් බලන්න, විශාලත්වයේ කිව් එක සහ කිව් දෙක වලට ලක්ෂීය ආරෝපණ දෙකක් සිම්පල්ලා ඈතින් තියද්දී එක්කෝ මේ දෙන්නා විකර්ෂණය වෙනවා, නැත්තම් මේ දෙන්නා ආකර්ෂණය වෙනවා. මේ අන්‍යෝන්‍ය ආකර්ෂණ විකර්ෂණ බලී විශාලත්වයේ කැපිටල් F නම් කෝලොම් විසින් නියමයක් කියනවා මේ ආකර්ෂණ විකර්ෂණ බලයේ විශාලත්වය එක් ආරෝපණයේ විශාලත්වයට අනුලෝමව සමානුපාතිකයි. ඒවා ද්වය වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. ද්වය වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා. එහෙනම් F සමානුපාතිකයි Q එක, F සමානුපාතිකයි Q දෙක, F සමානුපාතිකයි එක බෙදීම R වල දෙවෙනි බලය. මේ තුනම සම්බන්ධ කළාම F සමානුපාතික Q එක Q දෙක බෙදීම R වර්ගය. මේ සමානුපාතික ලකුණ අයින් කරනවා. සමාන ලකුණක් සහ නියතයක් දාලා අපි දානවා වෙනස් නියතයක්. එක බෙදීම 4යි එප්සයිලන්, එක බෙදීම 4යි එප්සයිලන් කියලා නියතයක්. එහෙනම් F සමානයි එක බෙදීම 4යි එප්සයිලන් Q එක, Q දෙක බෙදීම R වර්ගය. මේක හඳුන්වන්නේ කූලොම් නියමය කියලා. එප්සයිලන් කියන්නේ මාධ්‍ය මත හොඳා පවතින නියතයක්. ඕනෑම ආරෝපණ දෙකක් අතරේ ඇතිවන බලය තියෙන්නේ ඒ බලය පාලනය කිරීමේ හැකියාවක් මාධ්‍යයේ තියෙන. ආරෝපණ අතර බලය පාලනය කිරීමේ හැකියාව මාධ්‍යයේ තියෙනවා. ඒ හැකියාව මාධ්‍යයට වෙනස්. ඒ නිසා එකම ආරෝපණ දෙක එකම පරතරයකින් විවිධ මාධ්‍යවල තිබ්බාම ඇතිවන බලය වෙනස්. මේ එප්සයිලන් කියන්නේ අර මාධ්‍යයට තියෙන ඒ බලය පාලනය කිරීමේ හැකියාව මනින භෞතික රාශියක්. අපි ඒක හඳුන්වන්නේ මාධ්‍යයේ පාරවේද්‍යතාවය කියලා. මාධ්‍යයක පාරවේද්‍යතාවය ඒක යම් මාධ්‍යයක් සඳහා නියතයක්. ඒ වගේම මාධ්‍යයට වෙනස් වන නියතයක්. අපට වැඩිම ඕන වෙන්නේ රික්තේ සහ වාතයේදී පාරවේද්‍යතාවය. රික්තේදී වාතයේදී පාරවේද්‍යතාවයට අපි දාන සංකේතය එප්සයිලන් බිඳුව. එප්සයිලන් බිඳුව රික්තේ වාතයේ සඳහා පාරවේද්‍යතාව එප්සයිලන් බිඳුව. මේ එප්සයිලන් බිඳුවේ ඒක ගන්න පුළුවන් මෙහෙම. නැත්නම් එප්සයිලන් වල ඒක. මෙතනින් අපි එප්සයිලන් වෙන් කරනවා. මේ එප්සයිලන් මෙහාට ගේන F මෙහාට. එප්සයිලන් සමානයි
එක බෙදීම 4.5F Q1 Q2 බෙදීම R වර්ගය. එහෙනම් එප්සයිලන් වල ඒකක එක බෙදීම F වල ඒකක නිව්ටන් ආරෝපණයමයි කූලෝම් වලින් කූලෝම් වර්ගය කූලෝම් දුරමයින්නේ වර්ගමීටර් දුරමීටර් R වර්ගයේ වර්ගමීටර් කූලෝම් වර්ගය නිව්ටනයට වර්ගමීටරයට කූලෝම් වර්ගය නිව්ටනයට වර්ගමීටරයට අපිට වැඩිම තියෙන්නේ රික්තේ සහ වාතයේ තියෙන ආරෝපණාත්මක බලය වෙන. එතකොට කූලෝම් නියමය ගන්නේ F සමානයි එක බෙදීම 4.5 එප්සයිලන් බිඳුව Q1 Q2 බෙදීම R වර්ගයේ ලෙස මේ එප්සයිලන් බිඳුව වගේ 8.85 10 වෙන 12 වෙනි බලය අපි සංකේත වලින් ගණන් වලදී එප්සයිලන් බිඳුව එහෙමම තියාගන්නවා. ඉලක්කම් වලින් ගණන් වලදී මේ එප්සයිලන් බිඳුවට 8.85 10 වෙන 12 වෙනි බලය ආදේශ කරනවා. එහෙම ආදේශ කළ සුළු කළාම මෙන්න මේ එක බෙදීම 4.5 එප්සයිලන් බිඳුවගේ ආසන්න වශයෙන් 9 වැඩි කිරීම 19යි. 9 වැඩි කිරීම 19. ඒ නිසා කූලෝම් නියමයේ ගණන් වලදී එක බෙදීම 4.5 එප්සයිලන් බිඳුව වෙනුවට අපි දාන්නේ 9 වැඩි කිරීම 19. වෙන මාධ්‍යයක ගණන් වලදී එප්සයිලන් දාන්නේ එතනදි බලන්න ගණන් වල ගොඩාක් වෙලාවට එප්සයිලන් දෙන්නේ ඒ වෙනුවට දෙන්නේ වෙනත් භෞතික රාශියක් වෙන භෞතික රාශියක් දෙන්නේ ඒක අපි හඳුන්වන්නේ පාර විද්‍යුත් නියතය කියලා. පාර විද්‍යුත් නියතය යම් කිසි මාධ්‍යයක පාරවේතාවේ එප්සයිලන් බිඳුවෙන් බෙදුවම ලැබෙනාගේ අපි හඳුන්වන්නේ එම මාධ්‍යයේ පාර විද්‍යුත් නියතය ලෙස. පාර විද්‍යුත් නියතයේ එප්සයිලන් බෙදීම එප්සයිලන් බිඳුව මේ එප්සයිලන් බිඳුව මෙහාට ගෙන එප්සයිලන් සමානයි එප්සයිලන් බිඳුවකේ මාධ්‍යයක පාර විද්‍යුත් නියතය දුන්නාම ඒක එප්සයිලන් බිඳුවෙන් වැඩි කළාම එප්සයිලන් බිඳුවෙන් වැඩි කළාම එම මාධ්‍යසලා පාරවේදිතාවය ලැබෙනවා. මාධ්‍යසනා පාරවේදිතාවය දැන් අපි බලමු කූලෝම් නියමයේ භාවිතයෙන් ආරෝපණාත්මක බලය හොයද්දී අනුගමනය කළ යුතු සාමාන්‍ය මූලධර්ම මොනවද කියලා. කූලෝම් නියමයේ භාවිතයෙන් ආරෝපණවල බලය හොයද්දී අනුගමනය කළ යුතු මූලික සිද්ධාන්තය බලමු. තේරුණාද? කූලෝම් නියමයේ භාවිතයේදී අනුගමනය කළ යුතු සිද්ධාන්ත. දැන් ලක්ෂීය ආරෝපණ දෙකක් අතර බලය හොයද්දී කූලෝම් නියමයෙන් හොයන්නේ බලයේ විශාලත්වය විතරයි. බලයේ දිශාව හොයන්නේ ධන වෙන භාවයෙන්. සජාතිය නම් විකර්ෂණය විජාතිය නම් ආකර්ෂණය. ඒ නිසා කූලෝම් නියමයේ භාවිතා කරද්දී
ආරෝපණවල ධනරින භාවය ආදේශ කරන්නේ. ආරෝපණවල ධනරින භාවය ආදේශ කරන්නේ. හිතන්න ධන දෙකයි කූලෝම ආරෝපණයයි ඍණ තුනයි කූලෝම ආරෝපණයයි මීට 3ක පරතරයකින් තියෙනවා කියලා. මෙයා ධන මෙයා ඍණනේ. බලය ආකර්ෂණයි. මේ බලය වැද්දී අපි භාවිතා කරන්නේ එක බෙදීම 4 එප්සල් බිඳුව. මාධ්‍ය ගැන විශේෂයෙන් කියන්නේ නැත්තම් අපි මාධ්‍ය වාතය කියලාමයි ගන්නෙ. එක බෙදීම 4 එප්සල් බිඳුව Q1 Q2 බෙදීම R වල දෙවෙනි බලය. එහෙනම් F සමානයි ඉලක්කම් වලින් තියද්දී එක බෙදීම 4 එප්සල් බිඳුවට 9 වැඩි කිරීම 10 9 දාන්නේ. Q1 යගේ 2යි Q2 යගේ ඍණ 3යි ඒ 3 දාන්නේ. ධන ඍණ ආදේශ කරන්නේ. R කියන්නේ පරතරය. මීටර් 3යි 3 වර්ගයේ බලය නිව්ටන්. මේ 9යි මේ 9 අයින් වෙනවා. බලයෙන් 6 වැඩි කිරීම 10 9යි. බලය ආකර්ෂණ බලයක්. ආකර්ෂණ බලයක්. අනිත් එක තමයි මේ ආරෝපණයයි මොන විදියට වෙනස් වුණත් මෙයාගේ මෙයා මත ඇති වෙන බලයයි මෙයාගේ මෙයා මත ඇති වෙන බලය විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ආරෝපණ දෙක මත බලය විශාලත්වයෙන් සමාන වෙනවා. දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඒ දෙවෙනි සංකල්පය. තුන්වෙනි එක තමයි යම් ප්‍රදේශයක ආරෝපණ ගණනාවක් තියෙනවා. Q1 Q2 Q3 Q4 ආදී වශයෙන් ඒ ප්‍රදේශේ වෙනත් ආරෝපණයක් තියෙනවා. වෙන ආරෝපණයක් Q කියලා ආරෝපණයක් තියෙනවා. මෙයා මත විද්‍යුත් බලය වද්දී කූලෝම් නියමයේ භාවිතී එක එක ආරෝපණයෙන් ඇති වෙන බලය විශාලත්වයේ වෙන වෙනම හොයාගන්න ඕනේ. මෙයාගෙන් බලය F1 නම් F1. මෙයාගෙන් ඇති වෙන බලය F2. මෙයාගෙන් බලය F3. මෙයාගෙන් බලය F4. ඒ වගේ එක එක ආරෝපණයෙන් ඇති වෙන බලය වෙන වෙනම වෙනවා කූලෝම් නියමයේ. කූලෝම් නියමයෙන් වන් විශාලත්වය. කූලෝම් නියමයෙන් වන් විශාලත්වය. ධන වෙන භාවයෙන් දිශා වෙනවා. එතකොට බල පද්ධතියක් එනවා. ඊට පස්සේ අර යාන්ත්‍රික විද්‍යාවේ බල පද්ධතියක සම්ප්‍රයුක්ත වෙන්නේ ඒකමේ භාවිතා කළා. සම්ප්‍රයුක්ත විද්‍යුත් බල වෙනවා. බල පද්ධතියක සම්ප්‍රයුක්ත වෙන විදිහට ඒ සම්ප්‍රයුක්ත විද්‍යුත් බල වෙනවා. එතෙන්දී බල එකම පැත්තට නම් එකතු දෙපැත්තට නම් අන්තරේ ලම්බක නම් P වර්ගයේ ධන Q වර්ගයේ වර්ගමූලේ අනේ විදිහට යාන්ත්‍රික විද්‍යාවේ බල සම්ප්‍රයුක්ත වෙන්නේ ඒ විදිහට අපේ සම්ප්‍රයුක්ත බල වෙනවා. දැන් අපේ ගුරුත්වාකර්ෂණ නියමවල ප්‍රතිලෝම වර්ග නියම කළා නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය. විද්‍යුත් ශේෂ්ඨවල ප්‍රතිලෝම වර්ග නියමය කළා කූලෝම් නියමය. දැන් අපි චුම්බක ශේෂ්ඨවල ඒ ප්‍රතිලෝම වර්ග නියමය බලමු. චුම්බක ශේෂ්ඨවල ප්‍රතිලෝම වර්ග නියමය බලන්න. අපි පොඩි කාලෙදී චුම්බක හඳුන්වන්නේ කාන්දම් කෑලි කියලානේ. ඒ කාන්දම් කෑලි වල තියෙන ගුණයක් තමයි සමහර ද්‍රව්‍ය ආකර්ෂණය කිරීම සහ විකර්ෂණය කිරීම. කාන්දම් කෑලි වල තියෙන ගුණය තමයි
සමහර ද්‍රව්‍ය ආකර්ෂණය කිරීම සහ විකර්ෂණය. මෙන්න මේ ගුණයට අපි කියනවා චුම්බක ගුණය කියලා. චුම්බක ගුණය. ඔය කාන්දම් කෑලිවල තියෙන චුම්බක ගුණය තියෙන්නේ. ඒක හැමතැනම නැහැ. කාන්දම් කෑලිවල තියෙන චුම්බක ගුණය හැමතැනම නැහැ. බලන්න අපි දණ්ඩක් ආකාරයේ චුම්බකයක් ගත්තාම ඔය සමහර ද්‍රව්‍ය ආකර්ෂණය කිරීමේ විකර්ෂණය කිරීමේ ගුණය තියෙන්නේ. ඒක තියෙන්නේ දෙකලව පමණයි. දෙකලව. අපි මුල් කාලේදී මේ චුම්බකයක චුම්බක ගුණය තියෙන තැන් චුම්බක ද්‍රවයක් කියලා හඳුන්වනවා. දැන් ඒ ද්‍රව සංකල්පේ නැහැ. ඒනවා මේක දැනගන්න ඕනේ. චුම්බකයක චුම්බක ගුණය පවතින ස්ථාන අපි හඳුන්වන්නේ චුම්බක ද්‍රවයක් කියලා. එතකොට සමහර කාන්දම් කෑලිවල ඔය චුම්බක සමහර කාන්දම් කෑලිවල යම් යම් ද්‍රව්‍ය ආකර්ෂණය කිරීමේ විකර්ෂණය කිරීමේ ගුණය වැඩි. සමහර එක අඩුයි. ඒ කියන්නේ චුම්බක ද්‍රවවල ඔය චුම්බක ගුණය ද්‍රවයෙන් ද්‍රවයට වෙනස්. ඒ නිසා ඔය චුම්බක ගුණය මනින්න අපි භෞතික රහස්‍යයක් අර්ථයක් වෙනවා. ඒකට අපි කියන්නේ ද්‍රවයක ප්‍රබලතාවය කියලා. ද්‍රවයක ප්‍රබලතාවය. චුම්බක ගුණයේ විශාලත්වයමයින භෞතික රහස්‍යය. මේ ප්‍රබලතාවයේ දාන සංකේතයේ සිම්පලිම් ද්‍රවයක ප්‍රබලතාවය. ප්‍රබලතාවයේ මනින්නේ වේබර් කියන ඒකකයක. වේබර් WB. එතකොට ප්‍රබලතාවයේ ද්‍රවයෙන් ද්‍රවයට වෙනස්. මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රවල ස්කන්ධ ගන්නවා වගේ විද්‍යුත් ශේෂ්ත්‍රවල ආරෝපණ ගන්නවා වගේ අපි මෙතෙන්දී ගන්නේ චුම්බක ද්‍රව ගුණ තියෙන ස්ථාන. ඒ ස්ථානවල ප්‍රබලතාවය කියන්නේ ගුණයේ විශාලත්වයමයි භෞතික රහස්‍යයක් සංකේතය. දැන් බලන්න ආරෝපණ වර්ග දෙකක් තියෙන ධනවින ඒ වගේ ඔය පෞකාලයකදී හොයාගත්ත චුම්බක ද්‍රව වර්ග දෙකක් තියෙනවා කියලා. ඒ හොයාගන්න හේතුව මේකයි. දණ්ඩක් ආකාරයේ චුම්බකයක් ගාවට යම් ද්‍රව්‍යයක් ගේනවා කියලා දන්න. ගෙනාවම එක ද්‍රවයකින් ආකර්ෂණය කරනවා නම් අනිත් ද්‍රවයෙන් විකර්ෂණය කරනවා. එක ද්‍රවයකින් ආකර්ෂණය කරනවා නම් අනෙක් ද්‍රවයෙන් විකර්ෂණය කරනවා. එකම ද්‍රව්‍ය එක තැනකින් ආකර්ෂණය කරනවා අනිත් තැනින් විකර්ෂණය කරනවා. ඉතින් දෙන්නගේ චුම්බක ගුණයේ පවතින ක්‍රමය වෙනස්. ඒකනේ එක තැනකින් ආකර්ෂණය කරන දේවල් තවත් තැනකින් විකර්ෂණය කරන්නේ. එහෙම චුම්බක ද්‍රව වර්ග දෙකක් තියෙන නිසා ඒවා හඳුනා ගැනීමේ පහසුවට අපේ උත්තර ද්‍රව සහ දක්ෂිණ ද්‍රව කියලා ඒ ද්‍රව හඳුන්වනවා. උත්තර ද්‍රවයෙන් දක්ෂිණ ද්‍රවයේ උත්තර ද්‍රව සහ දක්ෂිණ ද්‍රව කියලා අපේ චුම්බක ද්‍රව හඳුන්වනවා. වර්ග දෙකයි. මෙන්න මේ ද්‍රවවල ගුණේ පරීක්ෂා කළ බැලුවොත්
හොයාගෙන තියෙනවා යම් කිසි චුම්බක ද්‍රවයක් අසල තවත් ද්‍රවයක් තිබ්බොත් එක්කෝ ආකර්ෂණය කරනවා එහෙම නැත්නම් විකර්ෂණය කරනවා කියලා. එක්කෝ ආකර්ෂණය එහෙම නැත්නම් විකර්ෂණය. ඒ කියන්නේ ආරෝපණාත්මක බලය තියෙනවා වගේ චුම්බක ද්‍රවාත්මක බලය තියෙනවා. පස්සේ හොයාගත්තා සජාතීය චුම්බක ද්‍රව එන්සා එන් විකර්ෂණය වෙනවා. එන්නෙන් විකර්ෂණය. දක්ෂිණ ද්‍රවයන් දෙකක් එක ළඟ තිබ්බොත් විකර්ෂණය. උත්තර ද්‍රවයක් සහ දක්ෂිණ ද්‍රවයක් තිබ්බොත් ආකර්ෂණය. සජාතීය ද්‍රව විකර්ෂණය විජාතීය ද්‍රව ආකර්ෂණය. ඒ වගේම හොයාගත්තා ඕනෑම චුම්බක ද්‍රව දෙකක් අතර ඇති වෙන මෙන්න මේ අන්‍යෝන්‍ය ආකර්ෂණ විකර්ෂණ බලයේ විශාලත්වය. ආකර්ෂණ විකර්ෂණ බලයේ විශාලත්වය එක් එක් ද්‍රවයේ ප්‍රබලතාවයට අනුලෝමව සමානුපාතිකයි. ඒවා අතර ද්‍රව්‍ය වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. දැන් හිතන්න ප්‍රබලතාවයේ සංකේතය එන්නේ ස්කන්ධය වගේමයි. ප්‍රබලතාවයේ M1 සහ M2 වන චුම්බක ද්‍රවයන් දෙකක් සිම්පල් ආර ඇතින් තිබ්බ කියලා මේ දෙන්නා අතර ඇති වෙන අන්‍යෝන්‍ය ආකර්ෂණ විකර්ෂණ බලය කැපිටල් F කියලා හිතන්න. මෙන්න මේ අනුලෝමව සමානුපාතිකයි M1 F අනුලෝමව සමානුපාතිකයි M2 F අනුලෝමව සමානුපාතිකයි එක බෙදීම R වර්ගය. ගුරුත්වාකර්ෂණ නියමය වගේමයි කූලොම් නියමය වගේමයි. මේ තුනම සම්බන්ධ කළාම F සමානුපාතික වෙනවා M1 M2 බෙදීම R වල වර්ගයට. මේ සමානුපාතික ලකුණ අයින් කළා අපි දානවා නියතයක්. අපි දානවා මෙව් බෙදීම 4යි කියලා නියතයක්. F සමානයි මෙව් බෙදීම 4යි M1 M2 බෙදීම R වර්ගය. මෙව් අපි හඳුන්වන්නේ මාධ්‍යයේ පාරගම්‍යතාවය කියලා. හරියට පාරවේදතාවය වගේමයි. ඔය ද්‍රවාත්මයේ ඇති වෙන බලය තියෙන ඒ බලේ පාලනය කිරීමේ හැකියාවක් මාධ්‍යයේ තියෙන. අන්නේ හැකියාවමයින භෞතික රාශියක් තමයි පාරගම්‍යතාවය කියන්නේ. මේක මාධ්‍යයට වෙනස්. අර පාරවේදිතාවය වගේ හැම මාධ්‍යයක නම් ඕනේ අපිට. අපට ඒ ලෙවල් වලදී ඕන වෙන්නේ රික්තේ වාතේසනා පාරගම්‍යතාවය. රික්තේ වාතේසනා පාරගම්‍යතාවය අපි හඳුන්වන්නේ මියු නෝට් සංකේතයෙන්. මියු නෝට් වලගේ 4යි වැඩි කිරීම 10 වෙන 7යි. මම මෙන්න මේක ගන්න හේතුව මියු නෝට් එන තැන තියෙන්නේ ඒක හඳුනා ගන්න ලේසි වෙන්නේ. නැත්තම් මේ අපේ සිලබස් එකේ මියු නෝට් එන තැන හරියටම නැහැ. අර ගුරුත්වාකර්ෂණ නියමය වගේමයි එප්සයිලන් වගේමයි පාරගම්‍යතාවෙන්නේ ඒ විදිහටමයි.
හැබැයි මේ ද්‍රව සංකල්පය අපේ නෑ. ඒ නිසා මේ ප්‍රතිලෝම වර්ග නියමයේ මතක තියාගන්න ඕනේ. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රල ඕනි. විද්‍යුත් ශේෂ්ත්‍රල කූලොම් නියම ඕනි. චුම්බක ශේෂ්ත්‍රල. දැන් මේ ද්‍රව සංකල්පේ නෑ ගන්න අපි. මේ සමීකරණය මතක තියාගන්න ඕනේ. ඒ හිතේ තියාගන්න මියුනොට් එන්නේ කොයිද කියලා. මියුනොට් එන තැන. මේ මියුනොට් බෙදීම 4යි 10 වෙන 7යි. මියුනොට් බෙදීම 4යි 10 වෙන 7යි. ඒ නිසා මියුනොට් සමානයි. 4යි 5 වැඩි කිරීම 10 වෙන 7. හරි. ඔන්න අපි ප්‍රතිලෝම වර්ග නියමයේ සැලකුවා. දැන් අපි සැලකනවා ශේෂ්ත්‍ර සංකල්පේ බලවේගා සංකල්පේ අපි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රවල විද්‍යුත් ශේෂ්ත්‍රවල චුම්බක ශේෂ්ත්‍රවල ඔය බලවේගා සංකල්පයක් ගන්න. අනේ බලවේගා සංකල්පයක් බලමු. හරිද? දෙවෙනි අවස්ථාව බලවේගා සංකල්පේ. දැන් බලන්න මේ බලවේගා සංකල්පේ යම් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් කියන්නේ ස්කන්ධ මත බලය තියෙන ප්‍රදේශයක. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් කියන්නේ ස්කන්ධ මත බලය තියෙන ප්‍රදේශයක්. ඒ වගේ ප්‍රදේශයක යම් ස්ථානයක කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් තිබ්බොත් අන්නේ ස්කන්ධය මත ඇතිවන බලයේ දිශාව තියෙන්නේ. ඒ දිශාව පෙන්න රේඛාවට කියනවා ගුරුත්වාකර්ෂණ බල රේඛාව කියලා. කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් මත බලයේ තියෙන දිශාව පෙන්න රේඛාව තියෙන්නේ. අන්නේ රේඛාවට කියනවා ගුරුත්වාකර්ෂණ බල රේඛාව. කිලෝග්‍රෑම් එකක් මත ඇතිවෙන බලයට කියනවා ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය. බලයට කියන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය G. බලයේ දිශාව පෙනෙන රේඛාවට කියන්නේ ගුරුත්වාකර්ෂණ බල රේඛාව කියලා. අපිට වැඩිම ඕන වෙන්නේ පෘථිවියවටනේ. දැන් බලන්න පෘථිවිය ගෝලාකාරයිනේ. පෘථිවිය ගෝලාකාරයි. දැන් පෘථිවියට ඕනම ස්ථානයක කිලෝග්‍රෑමයක් තිබ්බොත් පෘථිවියෙන් ආකර්ෂණය කරනවා. ඒ නිසා ඕනම ස්ථානයක ගුරුත්වාකර්ෂණ බල රේඛා තියෙන්නේ පෘථිවිය දෙසට. ඕනම ස්ථානයක අපි කියනවා පෘථිවියට ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය පෘථිවිය දෙසට තියෙනවා කියලා. පෘථිවිය දෙසට යම් ස්ථානයක කිලෝග්‍රෑම් එකක් තිබ්බොත් කිලෝග්‍රෑම් එකක් එයා ආකර්ෂණය කරන බලයට කියනවා ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය G. කිලෝග්‍රෑම් එකක් ආකර්ෂණය කරන බලය. එනම් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය ජීවන ස්ථානයක M ස්කන්ධයක් තිබ්බොත් M ස්කන්ධයක් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රතාවයේ ජීවන ස්ථානයක M ස්කන්ධයක් තිබ්බොත් පෘථිවියෙන් ආකර්ෂණය කරන බලය F සමාන mg. F සමාන mg. මේක තමයි අපි වස්තුවක බර කියලා ගන්නෙ. පෘථිවියෙන් ආකර්ෂණය කරන බලය කිලෝග්‍රෑම් එක බලය G නම් කිලෝග්‍රෑම් එකක් මත බලය G නම් M ස්කන්ධයක් මත බලය F සමාන mg. G කියන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය. ඔය විදිහට ආරෝපණ මත බලය තියෙන ප්‍රදේශ අපි හඳුන්වන්නේ විද්‍යුත් ශේෂ්ත්‍ර කියලා. ආරෝපණ මත බලය තියෙන ප්‍රදේශ. ඒ වගේ විද්‍යුත් ශේෂ්ත්‍රයක
යම් ස්ථානික ඒකීය ධනාරෝපණයක් තිබ්බහම ධනේකාරෝපණයක් ඒකීය ධනාරෝපණයක් ඒ ආරෝපණය මත බලය ඇති වෙන දිශාව පෙන රේඛාව අපි හඳුන්වන්නේ විද්‍යුත් බල රේඛාව කියලා. විද්‍යුත් බල රේඛාව ධනේකක් මත බලයේ දිශාව පෙන රේඛාව විද්‍යුත් බල රේඛාව ධනේකක් මත ඇති වෙන බලයට කියනවා විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය. ධනේකක් මත බලයට කියන්නේ විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය. එහෙනම් විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය ඊවන ස්ථානික කිව් ආරෝපණයක් තිබුත් කිව් ආරෝපණය මත බලය F සමානයි කිව්වේ. අර F සමානයි mg වගේ F සමානයි කිව්වේ. ධනාරෝපණයක් මත බලයේ දිශාව පෙන්වන රේඛාව තමයි විද්‍යුත් බල රේඛාව. ධනේකක් මත බලය තමයි විද්‍යුත් ශේෂ්ත්‍රතාවය. විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය ඊනම් කිව් ආරෝපණයක් මත බලය F සමාන වෙනවා කිව්විට. ජීවල ඒකක නිව්ටන් බෙදීම කිලෝග්‍රෑම් නිව්ටන් කිලෝග්‍රෑමයට. ඊවල ඒකක නිව්ටන් බෙදීම කූලෝම් නිව්ටන් කූලෝමීට. දැන් අපි බලමු විවිධ ප්‍රදේශවල විද්‍යුත් බල රේඛා ඇති වෙන විදිය. විවිධ ප්‍රදේශවල බල රේඛා පිහිටන විදිය. විද්‍යුත් බල රේඛා. දැන් අපි ඒක බලමු. විවිධ ප්‍රදේශවල විවිධ ආරෝපණවලට විද්‍යුත් බල රේඛා පිහිටන විදිය. දැන් බලන්න යම් ප්‍රදේශයක ධනාරෝපිත වස්තුවක් තියෙනවා කියලා. ධන ලෙස ආරෝපිත වස්තුවක්. ධනාරෝපිත වස්තුවක්. මේ ධනාරෝපිත වස්තුවට විද්‍යුත් බල රේඛා තියෙන විදිහ බලමු. ධනාරෝපිත වස්තුවට විද්‍යුත් බල රේඛා. අපි වටේටම ඒකීය ධනාරෝපණ තියෙනවා. ධනාරෝපිත වස්තුව වටේටම ඒකීය ධනාරෝපණ තියෙනවා. මෙන්න මේ ඒකීය ධනාරෝපණ මත බලයේ දිශාව පෙන්වන රේඛා තියෙන්නේ. ඒව තමයි විද්‍යුත් බල රේඛා. අපි දන්නවා සජාතීය විකාශනයේදී එන මේ ධනාරෝපිත වස්තුවෙන් මේ ඒකීය ධනාරෝපණ විකාශනය ධනාරෝපිත වස්තුවෙන් ඒකීය ධනාරෝපණ විකාශනය ධනාරෝපිත වස්තුවෙන් ඒකීය ධනාරෝපණ විකාශනය ධනාරෝපිත වස්තුව මගින් ඒකීය ධනාරෝපණ විකාශනය. ඒ කියන්නේ හරියට ධනාරෝපිත වස්තුවකින් බල රේඛා එන්නේ වස්තුවෙන් පිට කරනවා වගේ. එනම් මින් පස්සේ අපි තීරණය කරනවා මතක තියාගන්න ලේසි වෙන්න ධනාරෝපණ වලින් බල රේඛා පිට කරනවා කියලා. බල රේඛා කියලා જાතියක් නෑ. විද්‍යුත් ශේෂ්ත්‍ර අධ්‍යයනයට පහසු වෙන හදාගත්ත කල්පිත රේඛා විශේෂයක්. ආරෝපණ මත බල ඇති වෙන ප්‍රදේශයකදී වස්තුවක් මත බලයේ දිශාව හොයාගන්න හදාගත්ත කල්පිතයක්. හැබැයි ඒක වටිනවා. බලන්න අපි ගත්තොත් ඍණාරෝපිත වස්තුවක්. ඍණාරෝපිත වස්තුවක්. එයාගේවට විද්‍යුත් බල රේඛා පිහිටන විදිය. වටේටම තියෙනවා ඒකීය ධනාරෝපණ. ඒකීය ධනාරෝපණ තියෙනවා. වටේටම ඒකීය ධනාරෝපණ. මේ ඒකීය ධනාරෝපණ මත බලයේ දිශාව පෙන්වන රේඛා විද්‍යුත් බල රේඛා. විජාතීය ආකර්ෂණයේ
ඒ නිසා මේ ඍණාරෝපිත වස්තු මගින් මේ ඒකීය ධනාරෝපණ ආකර්ෂණය කරන මේ ඍණ මගින් ධන ආකර්ෂණය ඍණ මගින් ධන ආකර්ෂණය ඍණාරෝපිත වස්තුයි ඒකීය ධනාරෝපණ ආකර්ෂණය ඒ නිසා බලවේගා තියෙන්නේ ඍණාරෝපිත වස්තු දෙසට බලවේගා තියෙන්නේ ඍණාරෝපිත වස්තු දෙසට ඔන්න ධනාරෝපණ වලින් බලවේගා පිට කරනවා ඍණාරෝපිත වස්තුන් දෙසට බලවේගා ගමන් කරනවා ඒකීය ධනාරෝපිත වස්තුවක් තිබුණා ඒත් බලවේගා පිට කරනවා ඕනම ධනාරෝපණයකින් බලවේගා පිට කරනවා ඒකීය ධනාරෝපිත වස්තුවක් තිබුණා ඒත් බලවේගා පිට කරනවා බලවේගා පිට කරනවා ඒකීය ධනාරෝපිත වස්තුවක් ඒකීය ඍණාරෝපිත වස්තුවක් තිබුණා ඒ වස්තුව දෙසට මේ විදියට බලවේගා ගමන් කරනවා ඒ වස්තුව දෙසට මෙහෙම බලවේගා ගමන් කරනවා ඒකී ඍණාරෝපිත වස්තුවක් ඕනම ධනාරෝපණයකින් බලවේගා පිට කරනවා ඕනම ඍණාරෝපණයක් දෙසට බලවේගා ගමන් කරනවා දැන් අපි බලමු ඒකීය ධනාරෝපණයකුයි තවත් ඒකීය ධනාරෝපණයකුයි එක ළඟ තිබ්බාම බලවේගා කොහොමද යන්නේ ධනාරෝපණය ඍණාරෝපණයයි එක ළඟ තිබ්බාම කොහොමද බලවේගා ඇති වෙන්නේ කියලා ඊළඟ අවස්ථාව තමයි ඒකීය ධනාරෝපණ දෙකක් අවට බලවේගා පිහිටන විදිය ඒකීය ධන සහ ඒකීය ඍණාවට බලවේගා පිහිටන විදිය දැන් මෙහෙම කෙටියෙන් බලන්නේ අපි මේ කෙටි ක්‍රමයක් මතක තියාගන්න ධනාරෝපණ වලින් බලවේගා පිට කරනවා ඍණාරෝපණ දෙසට බලවේගා ගමන් කරනවා ඒ වගේ ධන වලින් පිට කරන බලවේගා ඍණ වලින් ආකර්ෂණය කරනවා එන්න ඒකීය ධන ඒකීය ඍණ එක ළඟින් තිබ්බොත් ධන වලින් පිට කරන බලවේගාව ඍණ දෙසට ආකර්ෂණය කරනවා ධන විතරක් තිබෙන බලවේගාව මෙහාට යන්නේ ධන ඍණ ආසන්න තිබ්බාම ධන වලින් පිට කරන බලවේගාව ඍණ වලින් ආකර්ෂණය කරනවා මේම ධන වලින් පිට කරන බලවේගා ඍණ මගින් ආකර්ෂණය අපි දිගටම යන්නේ නැතත් ධන වලින් පිට කරන ඍණ වලින් ආකර්ෂණය කරනවා ධන වලින් පිට කරන ඒවා ඍණ මගින් ආකර්ෂණය ඍණ දෙසට යන්නේ මෙහා විතරක් කෙලින්ම මෙහාට යනවා ඍණ වලට එනේවත් එහෙමයි ධන පැත්තෙන් ආකර්ෂණය වෙනවා ඔන්න ඒකීය ධනාරෝපණයයි ඒකීය ඍණාරෝපණයයි එක ළඟ තිබ්බාම බලවේගා ඇති වෙන්නේ ඒකීය ධන සහ ඒකීය ඍණාවට දැන් ඒකීය ධනාරෝපණ දෙකක් තිබ්බොත් ධන විකාශනය වගේ අපි හිතන්නේ ධන වලින් එන බලවේගා ධන බලවේගා වලින් විකාශනය බලවේගා විකාශනය වෙනවා දැන් මෙහෙම බලවේගා මෙහෙන් ආවොත් ඒගොල්ලෝ විකාශනය වෙනවා මෙහෙම විකාශනය වෙනවා ධන වලින් එන බලවේගා ධන මගින් විකාශනය මෙහෙම යන්නේක මෙහාට විකාශනය මේ විකාශනය වෙනවා මෙයාගේ තේමයි බලවේගා විකාශනය මේ ඒකීය ධනාරෝපණ දෙකක් අවට බලවේගා ඇති වෙන ආකාරය ධන වලින් බලවේගා පිට කරනවා ඍණ වලින් බලවේගා ඇදලා ගන්නවා
දැන් සමාන්තරව තහඩු දෙකක් අරන් එක තහඩුවක ධනාරෝපණ ලබා දුන්නොත් එක තහඩුවක ධන අනිත් තහඩුවේ ඉර ධනවලින් පිට කරන බලරේඛා වෙන දිශට යනවා. ධන බලරේඛා වෙන දිශට යනවා. මේ තහඩු මෙම දිගටම තියෙනවා නම් මෙයා සමාන්තරයි. ධනවලින් පිට කරන බලරේඛා වෙන දිශට යනවා. දැන් යම් කිසි විද්‍යුත් ක්ෂේත්‍රයක හැමතැනම විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ නියතයක් නම් කියන්නේ ඕනෑම තැනක ධනයක තිබ්බොත් එකම බලය තියෙනවා. ඒවන අපි කියන්නේ ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍ර කියලා. ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයක ගුණාංගය තමයි හැම ස්ථානයකම විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ නියතයක්. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ නියතයක්. එතකොට ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයක් අඳින්නේ මේ වගේ සමාන්තර බලරේඛාවලින්. ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයක් දක්වන්නේ මේ වගේ සමාන්තර බලරේඛාවලින්. සමාන්තර බලරේඛා ඇඳලා කැපිටල් E කියලා දාලා තිබුත් මේක ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයක්. මේ වගේ ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයක ධනාරෝපණයක් තිබ්බොත් බලය තියෙන බලරේඛා දිශාවටනේ. ඍණාරෝපණයක් මත බලය බලරේඛාවට විරුද්ධ දිශාවට. කිව්වාරෝපණයක් තිබ්බොත් බලය සමානයි කිව්වේ. විද්‍යුත් ක්ෂේත්‍රයක තීව්‍රතාවය ඊළඟ කිව්වාරෝපණයක් තිබ්බොත් ඇතිවන බලය සමානයි කිව්වේ. ඔන්න ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍ර හඳුනාගත්තා. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය හඳුනාගත්තා. විද්‍යුත් ක්ෂේත්‍රයක ධනාරෝපණයක් මත බලය කොහාට බලරේඛා පැත්තට, ඍණාරෝපණයක් මත බලය බලරේඛා වලට විරුද්ධ දිශාවට. right. දැන් අපි විභවය ගැන සැලකමු. විභවය විද්‍යුත් ක්ෂේත්‍රවලයි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රවලයි විභවය. හොඳයි. දැන් බලන්න ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය කියන්නේ කිලෝග්‍රෑම් එකක් මත බලයනේ. අපි බලමු පෘථිවි ස්කන්ධයේ කැපිටල් M නේ. පෘථිවි කේන්ද්‍රයේ ඉඳලා ආරයතදී ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය G කීයද කියලා. මෙතන කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් තියෙනවා. එයා මත ඇති වෙන බලය තමයි මෙතන G කියන්නේ. කිලෝග්‍රෑමයක් මත බලය. අපි මේ බලය වෙනවා F සමානයි G M1 M2 බෙදීම R වර්ගයේ නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමයේ භාවිතය. එතකොට F සමානයි G පළවෙනි ස්කන්ධයේ කැපිටල් M දෙවෙනි එක කිලෝග්‍රෑම් එකයි. අපි දුරමඩින් කේන්ද්‍රයේ ඉඳලා දුර සිම්පල් R වල වර්ගය. එහෙනම් F සමානයි G බෙදීම R වල වර්ගය. පෘථිවි කේන්ද්‍රයේ ඉඳලා ආරයතදී ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය G බෙදීම R වර්ගය. G බෙදීම R වර්ගය. එහෙනම් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ සංකේතය G. G සමානයි G බෙදීම R වර්ගය. මෙතන ගුරුත්වාකර්ෂණ විභවය කියන්නේ අනන්තයේ ඉඳන් කිලෝග්‍රෑම් එකක් මෙතන ගියදී කළ යුතු කාර්යය
මේ කිලෝග්‍රෑම් එක අනන්තය නම් කියනවනම් කළ යුතු කාර්යය. මේ කිලෝග්‍රෑම් එක අනන්තය නම් එනවනම් එතෙන්දී කළ යුතු කාර්යය. දැන් අනන්තය නම් එද්දී කිලෝග්‍රෑම් එක අනන්තය නම් එද්දී මෙයාගෙන් ආකර්ෂණය කරනවනේ. එතකොට බලයේ තියෙන පැත්තෙන් චලනය වෙන්නේ. බලයේ තියෙන පැත්තට චලනය ශක්තිය පිට කරනවනේ. ඒ නිසා කළ යුතු කාර්ය කියන්නේ පිට කරන ශක්තියක්. පිට කරන ශක්තියක්. ඒක විනාගයක්. හැබැයි මේක සමීකරණ ඔප්පු කරන්නේ. මේවා අනුකලනයෙන් ගන්න සමීකරණ. අනුකලන අවකලන භාවිතා කරනවා. අපි සමීකරණ විතරයි මතක තියාගන්න. පෘථිවියේ කේන්ද්‍රයේ ඉඳලා ආරයතදී පෘථිවියේ කේන්ද්‍රයේ ඉඳන් ආරයතදී ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨතාවය G කියන්නේ GM බෙදී මාර වර්ගයනේ. ඒ වගේ තැනක විභවය V සමානයි ඍණ GM බෙදී මාර. මෙතන ආර වර්ගයේ V කියන්නේ ඍණ GM බෙදී මාර. V සමානයි ඍණ GM බෙදී මාර. කිලෝග්‍රෑම් එකක් ගේන්න කළ යුතු කාර්යය. එහෙම නැත්නම් කිලෝග්‍රෑම් එකක් තියෙනවා නම් එයාගේ ගබඩාවන ශක්තිය අර ගේන්න කළ යුතු කාර්යය ගබඩා වෙනවා. ඒ ගබඩාවන ශක්තිය ඍණ GM බෙදී මාර. මේ පෘථිවියේ කේන්ද්‍රය ආරයතදී සිම්පල් ස්කන්ධයක් තිබොත් එයාගේ විභව ශක්තිය කිලෝග්‍රෑම් එක ගබඩාවන ශක්තිය ඍණ GM බෙදී මාර. M ස්කන්ධයක ඍණ GM බෙදී මාර. කිලෝග්‍රෑම් එක GM බෙදී මාරයි. M ස්කන්ධයේ ගබඩාවන ශක්තිය ඍණ GM බෙදී මාර. මේක අපි හඳුන්වනවා මේ ස්ථානයේ තියෙන M ස්කන්ධයක විභව ශක්තිය ඍණ GM බෙදී මාර. M ස්කන්ධයක විභව ශක්තිය ඍණ GM බෙදී මාර. දැන් අපි බලමු විද්‍යුත් ශේෂ්ත්‍රවලදී. විද්‍යුත් ශේෂ්ත්‍රවලදී ලක්ෂීය ආරෝපණයක් අවට විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවයයි ලක්ෂීය ආරෝපණයක් අවට විභවය සලකන විදිය. ලක්ෂීය ආරෝපණවට බලන්න Q නැමැති ලක්ෂීය ආරෝපණයක් තියෙන කියලා හිතන්න. මෙයාගේ ඉඳලා සිම්පල් ආරයතදී අපට විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය ඕන. විද්‍යුත් ශේෂ්ත්‍රය කියන්නේ ධන එකක් මත බලයනේ. ධන එකක් තියෙනවා. එයා මත ඇති වෙන බලය වෙනවා. ඒක සමාන වෙනවා විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවයට. විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය කූලොම් නියමයේ භාවිතයෙන් බලය වෙනවා. F සමානයි එක බෙදීම 4 එප්සිලන් බිඳුවයි Q1 Q2 බෙදීම R වල වර්ගය. එතකොට F සමානයි එක බෙදීම 4 එප්සිලන් බිඳුව පළවෙනි ආරෝපණය Q වැඩි කිරීම දෙවෙනි ආරෝපණය 1යි දුරාර්නිස්ථාර වර්ගයේ ධන එකක් මත බලය E සමාන වෙනවා එක බෙදීම 4 එප්සිලන් බිඳුව Q බෙදීම R වර්ගයේ ලක්ෂීය ආරෝපණයක ඉඳන් ආරයතදී ලක්ෂීය ආරෝපණයක ඉඳන් ආරයතදී විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය E සමානයි Q බෙදීම R වර්ගයේ. මේකෙන් විද්‍යුත් ශේෂ්ත්‍රතාවයේ විශාලත්වයට වෙන්නේ. විද්‍යුත් ශේෂ්ත්‍රතාව දිශාව යන්නේ ආරෝපණයේ ධන භාවය අනුව. ධන ආරෝපණයකින් නම් විද්‍යුත් ශේෂ්ත්‍රය ආරෝපණය ඉවතට. ඍණ ආරෝපණයක් නම් විද්‍යුත් ශේෂ්ත්‍රය ආරෝපණය දෙසට. ආරෝපණයේ ධන භාවය අනුව විද්‍යුත් ශේෂ්ත්‍රයේ දිශාව යන්නේ. එතකොට විශාලත්වය යන්නේ E සමානයි එක බෙදීම 4 එප්සිලන් බිඳුව Q බෙදීම R වර්ගයේ භාවිතය. මේ E වලාගේ වැඩි ධන ඍණ ආදේශ කරන්නේ.
ඇයි දිශාව යන්නේ ආරෝපණය ධර්මභාවයෙන්. මෙතෙන් විශාලත්වය පමණයි ආදේශ කරන්නේ. දැන් හිතන්න යම් ප්‍රදේශයක ආරෝපණ ගණනාවක් තියෙන ලක්ෂ්‍ය ආරෝපණය. Q1, Q2, Q3 ආදී වශයෙන්. ලක්ෂ්‍ය ආරෝපණ ගණනාවක් තියෙනවා. මේ ආරෝපණ නිසා යම් ලක්ෂයකට ඇති වෙන විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය ඕනනම් අර බලය වෙනවා වගේමයි. මෙන්න මේ සමීකරණය භාවිතා කළා එක එක ආරෝපණයේ මෙතෙන් ඇති වෙන විද්‍යුත් ශේෂ්ත්‍රයන් වෙන වෙනම වෙනවා. මේක භාවිතයි. එක එක ආරෝපණයේ මෙතෙන් ඇති වෙන විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවයන් වෙන වෙනම වෙනවා. ධන වෙන භාවය අනුව දිශාව වෙනවා. ඊට පස්සේ බල සංප්‍රයුක්තය ගන්නේ ඒ වගේ මේ විද්‍යුත් ශේෂ්ත්‍ර වල සංප්‍රයුක්තය ගන්නවා. ගත්තාම මේ ලක්ෂයේ සංප්‍රයුක්ත විද්‍යුත් ශේෂ්ත්‍රතාව වෙනවා. එක එක ආරෝපණයෙන් ඇති වෙන විද්‍යුත් ශේෂ්ත්‍රතාව වෙන වෙනම වෙලා ඒ වගේ සංප්‍රයුක්ත ගන්න. තේරුණාද? දැන් අපි බලමු විභවය කියන එක. විද්‍යුත් විභවය. විද්‍යුත් විභවය බලමු. යම් ලක්ෂයක විද්‍යුත් විභවය කියන්නේ අනන්තයේ ඉඳලා එම ලක්ෂයට ඒකීය ධනාරෝපණයක් ගෙනීමේදී කළ යුතු කාර්යය. අනන්තයේ සිට ඒකීය ධන ගැනීමේදී කළ යුතු කාර්යය. ඒ කාර්ය වස්තුවේ ශක්තියක් හැටියටත් ගබඩා වෙනවා. දැන් බලන්න Q ලක්ෂීය ආරෝපණයක ඉඳන් සිම්පල් R ඇතිදී විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය E සමාන වෙන්නේ එක බෙදීම 4.5 එප්සිලන් බිඳුව Q බෙදීම R වර්ගයේ විභවයේ සමීකරණ ඔප්පු කරන්නේ අපි. එන්න මතක තියාගන්න වෙනවා. Q ආරෝපණයක ඉඳන් R ඇතදී විභවය V සමානයි එක බෙදීම 4.5 එප්සිලන් බිඳුව Q බෙදීම R. විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවයේ තියෙන්නේ Q බෙදීම R වර්ගයේ. විභවයේ තියෙන Q බෙදීම R. විභවයේ කියන ශක්තියක්. මේක අදිශයක්. ඒ නිසා මේකට ධනාගයන් මෙන්ම ඍණාගයන් තියෙනවා. අපි බලමු කොහොමද මේ ධන ඍණ එන්නේ කියලා. බලන්න ධනාරෝපිත වස්තුවක් අවට විභවයේ ධනාගයක් වෙනවා. ධනාරෝපිත වස්තුවක් අවට ඍණාරෝපිත වස්තුවක් අවට විභවයේ ඍණාගයක් වෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. විභවය කියන්නේ අනන්තයේ ඉඳලා ඒකීය ධනාරෝපණයක් ගැනීමේදී කළ යුතු කාර්යනේ. ධන මගින් ධන විකාශනය කරනවනේ. එහෙනම් ධනාරෝපිත වස්තුවක් අවට යම් ලක්ෂයකට අනන්තයේ ඉඳන් ධන එකක් ගේද්දී බලයේ තියෙන පැත්තට විරුද්ධව චලනය වෙන්නේ. බලයට විරුද්ධව යන්න වෙන්නේ. බලයට විරුද්ධව යද්දී කාර්ය කරන්න වෙනවා. ශක්තිය වැය කරන්න වෙනවා. ඒම වැය කළ යුතු ශක්තියක් කියන ධනාගයක්. ඒ නිසා ධනාරෝපිත වස්තුවක් අවුඩු විභවයේ ධනයි. ධනාරෝපිත වස්තුන් අවුඩු විභවයේ ධනයි. දැන් බලන්න ඍණාරෝපිත වස්තුවක් අවුඩු විභවයේ අනන්තයේ ඉඳන් ධන එකක් ගේනවා කියලා හිතන්න. ඒ විභවය කියන්නේ අනන්තයේ ඉඳලා ධන එකක් ගේන්න කළ යුතු කාර්යය. ඍණ මගින් ධන ආකර්ෂණය කරනෝනේ. ඒ අනන්තයේ ඉඳන් ධන එකක් ගේන්න වෙන්නේ බලයේ තියෙන පැත්තට.
බලයේ තියෙන පැත්තට වස්තුවක් චලනය කරද්දී ශක්තිය පිට වෙනවා. ඒ නිසා කළ යුතු කාර්යය පිටවන ශක්තිය. ඒ නිසා අරින ධනාරෝපිත වස්තුවක් කවුරු විභවය ධනයි. ඍණාරෝපිත වස්තුවක් කවුරු ලක්ෂික විභවය ඍණයි. ඒ නිසා මේ සමීකරණය භාවිතා කරද්දී ආරෝපණයේ ධන වෙන ආදේශ කරන්න ඕනේ. ධනාරෝපණය නම් ධන දානවා. දැම්මා විභවය ධනයි. ඍණාරෝපණයක් කවුරු ලක්ෂික විභවයක්දී ආරෝපණය විදානවා. දැම්මා විභවය ඍණයි. ඒකවල කිව් ලක්ෂී ආරෝපණයකින් ආරයතදී විභවය V සමානයි 1 බෙදීම 4 බිඳුව කිව් බෙදීම R ධනාරෝපණයක් කවට විභවය ධනයි කිව්ට ධන දානවා. ඍණාරෝපණයක් කවට විභවය ඍණයි කිව්ට ඍණ දාන්නේ. දැන් අපි බලමු යම් ප්‍රදේශයක ආරෝපණ ගණනාවක් තියෙනවද? ආරෝපණ ගණනාවක් තියෙනවද? යම් ලක්ෂයකට විභවය වෙන කොහොමද කියලා. මෙහෙම Q1 Q2 Q3 ආදී වශයෙන් ආරෝපණ ගණනාවක් තියෙනවද? ඒ ප්‍රදේශයේ පිහිටි ලක්ෂයකට විභවය ඕනනම් විභවයේ දිශාවක් නැහැනේ. එහෙනම් මේ සමීකරණයේ භාවිතී එක එකනාගෙන් ඇති වෙන විභවය වෙන වෙන මොකද එකතු කරනවා. එක එකනාගෙන් ඇති වෙන විභවයන් වෙන වෙන මොකද VG එකතු ගන්නවා. ධන වෙන භාවයත් එක්ක. ඕනම මේ පොදු සමීකරණයක් හදාගන්න පුළුවන්. V සමානයි ඉතින් පළවෙනියගේ දැන් දුආරකයි කියලා. එයාගෙන් විභවය 1 බෙදීම 4 බිඳුව Q1 බෙදීම R ධන දෙවෙනියගෙන් විභවය 1 බෙදීම 4 බිඳුව Q2 බෙදීම R ඔය විදිහට මේ ඔක්කොගේම එකතුව. එතකොට V සමානයි 1 බෙදීම 4 බිඳුව පොදුයි. මෙතනින් Q1 බෙදීම R ධන මෙතනින් Q2 බෙදීම R ඔය විදිහට Q බෙදීම R එකතුව ගන්නවා Q වල ධන වෙන භාවයත් එක්ක. ඔන්න අපි ලක්ෂීය ආරෝපණ ව්‍යාප්තියක් නිසා විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය වන්න ඉගෙන ගත්තා. විද්‍යුත් විභවය වන්න ඉගෙන ගත්තා. දැන් මේ බලවේගා සංකල්පේ අපි චුම්බක ශේෂ්ත්‍ර වලට ගමු. බලවේගා සංකල්පයේ චුම්බක ශේෂ්ත්‍ර සඳහා සලකමු. චුම්බක ද්‍රව්‍යයන් මත බලය ඇති වෙන ප්‍රදේශ චුම්බක ශේෂ්ත්‍ර. ආරෝපණ මත බලය ඇති වෙන ප්‍රදේශ විද්‍යුත් ශේෂ්ත්‍ර. ස්කන්ධ මත බලය ඇති වෙන ප්‍රදේශ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක බලරේඛාවක් කියන්නේ කිලෝග්‍රෑම් එකක් මත බලය ඇති වෙන දිශාව පෙන රේඛා. විද්‍යුත් ශේෂ්ත්‍රයක බලරේඛාවක් කියන්නේ ඒකීය ධනාරෝපණයක් මත බලයේ දිශාව පෙන රේඛා. ඒ වගේ චුම්බක ශේෂ්ත්‍රයක බලරේඛාවක් කියලා කියන්නේ යම් ස්ථානයක ප්‍රබලතාවයේ එකක් වන උත්තරද්‍රවයක් තිබොත් ප්‍රබලතාවයේ එකක් වන උත්තරද්‍රවයක් තිබොත් එයා මත බලයේ දිශාව පෙන්වන රේඛාව අපි හඳුන්වන්නේ චුම්බක බල රේඛාව කියලා. ප්‍රබලතාවයේ එකක් වන උත්තරද්‍රවයක්. අපි චුම්බක ශේෂ්ත්‍රවලදී තීව්‍රතාවය කියලා එකක් සලකන්නේ. ඒ වෙනුවට වෙනත් භෞතික රාශියක් ගන්න. බල රේඛාව විතරයි ගන්න. අපි බලමු ප්‍රබල උත්තරද්‍රවයක් අවට බල රේඛා කොහොමද තියෙන්නේ කියලා. මෙහෙම
ප්‍රබල උත්තර ධ්‍රවයක් තියෙනවා. එයාවට බල රේඛාව යන්න වටේටම තියෙනවා ප්‍රබලතාවය එකක් වෙන. ප්‍රබලතාවය එකක් වෙන උත්තර ධ්‍රව. ප්‍රබලතාවය එකක් වුණු උත්තර ධ්‍රව. තිබ්බාම සජාතීය ද්‍රව විකාශනයේදී එන් වලින් එන් විකාශනය. එන් වලින් එන් විකාශනය. මේ ප්‍රබල උත්තර ධ්‍රවයේ මගින් මේ වටේට තියලා තියෙන ප්‍රබලතාවය එකක් වන උත්තර ධ්‍රව විකාශනය කරනවා. ඒ නිසා හරියට උත්තර ධ්‍රවවට බල රේඛා ඇති වෙන්නේ ඒ ද්‍රවයෙන් පිට වෙනවා වගේ. ධනාරෝපණ වගේ. ධනාරෝපණ වලින් බල රේඛා පිට වෙනවා වගේ උත්තර ධ්‍රව වලින් බල රේඛා පිට වෙනවා. දැන් ප්‍රබල දක්ෂිණ ධ්‍රවයක් තිබ්බොත් එයාගේවට බල රේඛා හොයන්න වටේටම තියෙනවා ප්‍රබලතාවය එකක් වන ප්‍රබලතාවය එකක් වන උත්තර ධ්‍රව තියෙනවා. ප්‍රබලතාවය එකක් වන උත්තර ධ්‍රව. ඒගොල්ලන් මත බලයේ දිශා බලනවා. විජාතීය ආකර්ෂණයේදී ඒ සාමී ප්‍රබල දක්ෂිණ ධ්‍රවයේ මගින් මේ උත්තර ධ්‍රව ආකර්ෂණය කරනවා. ප්‍රබල දක්ෂිණ ධ්‍රවයේ මගින් උත්තර ධ්‍රව ආකර්ෂණය කරනවා. මේ විදිහට. එතකොට දක්ෂිණ ධ්‍රවයක් දෙසට බල රේඛා ගමන් කරනවා වගේ පේන්නේ. හරියට ඍණාරෝපණයක් වගේ. ඍණාරෝපණ දෙසට බල රේඛා යනවනේ. ඒ වගේ දක්ෂිණ ධ්‍රවයක් දෙසට බල රේඛා යනවා. දැන් බලන්න දණ්ඩ චුම්බකයක් ගත්තොත් දණ්ඩ චුම්බකයක එක ධ්‍රවයක් උත්තර ධ්‍රවයක් අනික දක්ෂිණ ධ්‍රවයක්. උත්තර ධ්‍රවයෙන් බල රේඛා පිට කරනවා. ඒවා දක්ෂිණ ධ්‍රවයෙන් ඇතුල් වෙනවා. උත්තර ධ්‍රවයෙන් බල රේඛා පිට කරනවා. ඒවා දක්ෂිණ ධ්‍රවයෙන් ඇතුල් වෙනවා. මෙන්න දණ්ඩ චුම්බකයක් අවට බල රේඛා පිටන විදිය. උත්තර ධ්‍රවයෙන් පිට කරන බල රේඛා දක්ෂිණ ධ්‍රවයෙන් ඇතුල් වෙනවා. ඊළඟට අපි චුම්බක ශේෂ්ත්‍රය සලකන්නේ චුම්බක ස්‍රාවය කියන එක. මෙතන තමයි අතන මේ චුම්බක ශේෂ්ත්‍රය ආරම්භ කරන්නේ. චුම්බක ස්‍රාවය. ප්‍රතිලෝම වර්ගණයේ මේ චුම්බක ශේෂ්ත්‍රය අපි භාවිතයට ගන්නෑ. අපි මේ ස්ථිර චුම්බක ගැන සලකන්නේ. එහෙම ස්ථිර චුම්බකයේ ස්ථිර චුම්බකීය જાතියක් නැතට. දැන් අපි ද්‍රව සංකල්පය අයින් කළා තියෙන්නේ. ඒ වුණාම මේ බල රේඛා ගැන ඉගෙන ගන්න ද්‍රව සංකල්පය ඕනේ. චුම්බක ශේෂ්ත්‍රවලදී ඊටාම වැදගත් වෙන්නේ චුම්බක ස්වභාවය ගැන. අපි බලමු චුම්බක ස්වභාවය කියන්නේ මොකක්ද කියලා. දැන් බලන්න යම් කිසි චුම්බක ශේෂ්ත්‍රයක මෙන්න මේ විදිහට බල රේඛා තියෙනවා කියලා හිතන්න. බල රේඛා. එතකොට මේ වගේ චුම්බක ශේෂ්ත්‍රයක තෝරා ගන්නා ශේෂ්ත්‍ර ඵලයක් තුලින් ඒට ලම්බකව ඇති වෙන බල රේඛා සංඛ්‍යාව අපි හඳුන්වන්නේ චුම්බක ස්වභාවයේ ෆයි කියලා. තෝරා ගන්නා ශේෂ්ත්‍ර ඵලයක් තුලින් ඒට ලම්බකව ඇති වෙන බල රේඛා සංඛ්‍යාව චුම්බක ස්වභාවයේ ෆයි කියලා හඳුන්වන්නේ.
සංකේතයේ චුම්බක ස්වභාවයේ සංකේතයයි. ඒකකයේ මනින ඒකකයේ වේගයමයි. ප්‍රබලතාවය මනින ඒකකයමයි. දැන් හිතන්න කැපිටල් A ශේෂ්ඨ බලයක් තුලින් ඇතිවන ස්වභාවයේ ෆයි කියලා. එහෙනම් ඒකීය ශේෂ්ඨ බලයක චුම්බක ස්වභාවයේ ෆයි බෙදීමේ මෙන්න මේකට අපි කියනවා චුම්බක ස්වභාව ඝනත්වය B. චුම්බක ස්වභාව ඝනත්වය B. अब विद्युत ශ්‍රේෂ්ඨ වල හැම වෙලාවෙම කතා කරන්නේ විද්‍යුත් ශ්‍රේෂ්ඨතාවය ගැන. චුම්බක ශ්‍රේෂ්ඨ වල හැම වෙලාවෙම කතා කරන්නේ චුම්බක ස්වභාව ඝනත්වය ගැන. චුම්බක ස්වභාව ඝනත්වය B. B වල ඒකක ෆයි බෙදීමේ වේබ බෙදීම වර්ග මීටර්. වේබ වර්ග මීටරයට මේකට අපි තනි නමක් දෙනවා කැපිටල් T ටෙස්ලා. චුම්බක ස්වභාව ඝනත්වය කැපිටල් T ටෙස්ලා. යම් කිසි චුම්බක ක්ෂේත්‍රයක හැමතැනම B එකයි නම් හැමතැනම B එක නම් අපි කියනවා ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක්. ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් නිරූපණය කරන සමාන්තර බල රේඛාවලින්. සමාන්තරයි බල රේඛා සමාන්තරන B කියලා දෙමුත් ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක්. දැන් ෆයි බෙදීම A සමානයි B නේ. එහෙනම් ෆයි සමානයි AB. ෆයි සමානයි AB. මේ වගේ කම්බි දඟරයක් තියෙනවා නම් ශේෂ බලය වන ඒක ස්වභාව ඝනත්වයේ B වන ශේෂයකට ලම්බකව තියලා තියෙනවා. ඒ කම්බි දඟරයේ ඔස්සේ ස්වභාවය ෆයි සමාන වෙනවා AB ට. දඟරයේ පොටවල් දෙකක් තියෙනවා. අපි ගන්නේ ස්වභාවය ෆයි සමානයි AB වැඩ කිරීම දෙකයි. පොටවල් 10ක් තියෙනවා. ස්වභාවය ෆයි සමානයි AB වැඩ කිරීම 10. පොටවල් n සංඛ්‍යාවක් තියෙන දඟරයක චුම්බක ස්වභාවය ෆයි සමානයි ABN. B චුම්බක ස්වභාව ඝනත්වයේ ටෙස්ලා. n පොටවල් ගන්න. ඒ චුම්බක ශේෂ්ඨයට ලම්බක උතුරගත ශේෂ්ඨ බලය. ඔන්න චුම්බක ස්වභාව ඝනත්වය. ඊළඟට අපි යම් ප්‍රදේශයක චුම්බක ක්ෂේත්‍ර නිරූපණය කරන විදියක් තියෙනවා. යම් තලයකට සමාන්තරව ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. බෝඩ් එකේ තලයේ සමාන්තරව කඩදාසි තලයේ සමාන්තරව ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. සමාන්තර බල රේඛාවල B කියලා දාන්න. ඉතින් බෝඩ් එක ලම්බකව බෝඩ් එක ඇතුළට ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. බෝඩ් එක ලම්බක ඇතුළට ඒ වෙලාවට මෙහෙම කතර දාලා B කියලා දාන්න. තලයේ ලම්බක ඇතුළට බෝඩ් එකේ තලයේ ලම්බකව එළියට චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. මෙහෙම තිද්දාලා B කියලා දානවා. මේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙන ප්‍රධානම ක්‍රමය තමයි ආරෝපණයක් චලනීය වීම. යම් ප්‍රදේශයක ආරෝපණයක් චලනීය වුණොත් ඒ චලනය වන ආරෝපණයට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. අපි මෙතනින් යාට ඉගෙනගන්නෙම ඒ චුම්බක ක්ෂේත්‍රය. චලනය වන ආරෝපණයට චුම්බක ක්ෂේත්‍රය. හැම චුම්බක ක්ෂේත්‍රයක්ම ඇති වෙන්නේ චලනය වන ආරෝපණයෙන්ද කියලා වාන තියෙනවා. චලනය වන ආරෝපණයක් අවට චුම්බක ක්ෂේත්‍රය.
ඒකේ විශේෂ අවස්ථාවක් තමයි සන්නායකයක් තුළ ධාරාවක් ගැලීම. සන්නායකයක් තුළ ධාරාවක් ගැලීම. ධාරාවක් කියන්නේ ආරෝපණ චලිතයක්නේ. චලනය වන ආරෝපණවට චුම්බක ශේෂ්ත්‍රය ඇති වෙනවනේ. ඒවන් ඕනෑම සන්නායකයක් තුළින් ධාරාවක් ගලාගෙන යද්දී ඒ සන්නායකයාට චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. ඒ චුම්බක ශේෂ්ත්‍රය ඇති වෙන්නේ ඕනෑම ස්ථානික සන්නායකයේ කේන්ද්‍රය කරගෙන. සන්නායකයේ කේන්ද්‍රය වෙන්න වෘත්තාකාර බලවේගවලින්. අපි මෙතනින් යාට ඉගෙන ගන්නෙම ඒ චලනය වන ආරෝපණවට චුම්බක ශේෂ්ත්‍රය, ඒ වගේම ධාරාව ගල සන්නායකව චුම්බක ශේෂ්ත්‍රය. අපි බලමු සන්නායකයක ධාරාව ගලදී කොහොමද චුම්බක ශේෂ්ත්‍රය පිහිටන්නේ කියලා. බලන්න, යම් කිසි සන්නායකයක ධාරාවක් ගලනවනම් ඒ ධාරාව ගල සන්නායකයට හැමතැනම චුම්බක ශේෂ්ත්‍රය තියෙනවා. ඒකේ චුම්බක බලරේඛා පිහිටන්නේ මේම සන්නායකයේ කේන්ද්‍රය වන වෘත්තාකාර බලරේඛාවලින්. බලරේඛාවලට දිශාවක් තියෙනවනේ. ඒ බලරේඛාවල දිශාව යන්නේ මැක්ස්වෙල්ගේ කස්කෝපණීමෙන්. මැක්ස්වෙල්ගේ කස්කෝපණීමෙන්. ඒ කියන්නේ ස්කෝප යන්නේක තුඩ ගමන් කරන දිශාවට ධාරාව ගමන් කරන කෙලිතෝ. තුඩ ගමන් කරන දිශාවට ධාරාව ගමන් කරන කෙලිතොත් හිස කැරකෙන දිශාවෙන් බලරේඛාවල දිශාව නිරූපණය වෙනවා. ඒ වුණාට අපි ඒක නෙවෙයි භාවිත ගන්න. වෙන කෙටි ක්‍රමයක්. අපි ගන්න දකුණත් නෙමෙයි. අපි සන්නායකයේ දකුණතින් අල්ලනවා. ධාරාව දිශාවට මාපට කියලා තියෙන සන්නායකයේ දකුණෙන් අල්ලනවා. ධාරාව දිශාවට මාපට කියලා තියෙන සන්නායකයේ දකුණෙන් ඇල්ලුවොත් අනිත් ඇඟිලි තුඩු තේන දිශාවෙන් බලරේඛාවල දිශාව නිරූපණය වෙනවා. ධාරාව දිශාවට මාපට කියලා තියෙන සන්නායක අතින් අල්ලනවා. අතින් ඇල්ලුවාම අනිත් ඇඟිලි තුඩු තේන දිශාවෙන් බලරේඛාවල දිශාව නිරූපණය. අනිත් තුඩු තේන මෙහාට. ධාරාව පල්ලෙහාට යනවනම් අනිත් තුඩු තේන මෙහාට. ධාරාව ඉහළට යනවා තුඩු මේ පැත්තට. මාපටෙන් ගිල්ලෙන් බලරේඛාවල දිශාව නිරූපණය කළොත් අනිත් ඇඟිලි තුඩු වලින් චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව. මේකේ වැදගත් වන අවස්ථා කීපයක් තියෙනවා. වැඩිම ඕන වෙන්නේ සන්නායකයක් පවතින තලයේ. වැඩිම ධාරාව ගලන සන්නායකයක් බෝඩ් එකේ තලයෙන්දුත් කඩදාසියේ තලයෙන්දුත් එයාගේ ධාරාවක් ගලනකොට බෝඩ් එකේ තලයේ කඩදාසියේ තලයේ චුම්බක ශේෂ්ත්‍රය තියෙන විදිය. මෙහෙමනේ සන්නායකයේ කේන්ද්‍රය වන බලරේඛාන තියෙන්නේ. එක්ක මේ බලරේඛා මේ පැත්තෙන් ඇවිල්ලා මෙහෙන් ඇතුළට එනවා. නැත්තම් මෙහෙන් ඇවිල්ලා මෙහෙන් ඇතුළට එනවා. අර වෘත්ත ගත්තාම බෝඩ් එකේ තලයෙන් එළි වෘත්තයෙන් භාගයක් තියෙනවා. තලයෙන් ඇතුළේ අනිත් භාගය. හැම වෙලාවෙම චුම්බක ශේෂ්ත්‍රය බෝඩ් එකේ තලයේ ලම්බකයි. ධාරාවක සන්නායකයේ පවතින තලයේදී ශේෂ්ත්‍රය තලයේ ලම්බකයි. ඇයි එක්කෝ මෙහෙන් ඇවිත් මෙහෙන් ඇතුළට. නැත්තම් මෙහෙන් ඇවිත් මෙහෙන් ඇතුළට. හැම වෙලාවෙම චුම්බක ශේෂ්ත්‍රය බෝඩ් එකේ තලයේ ලම්බකයි. එක්කෝ ලම්බකව ඇතුළට නැත්තම් ලම්බක එළියට. ඒ ඇතුළටද එළියට කියලා බලන්නේ දකුණත් නෙමෙයි. ධාරාව දිශාව මේ පැත්තට නම් මේ පැත්තදී මාපට දකුණතේ මාපට කියලා මෙහා තිබ්බම අනිත් තුඩු තියෙන ඇතුළට මේ පැත්තේ. මේ පැත්තදී තුඩු එළියට. ඒසා මේ පැත්තේ ශේෂ්ත්‍රය එළියට. මේ පැත්තේ ඇතුළට. මේ කතර දාලා බී කියලා දානවා. මේ තිත් දාලා බී.
ගණන් අරන් ගියා වැඩිම ඕනේ මේක. ධාරාව ගන්න සන්නායකයක් පවතින තලයේ. පවතින තලයේදී ශේෂ්ත්‍රී තලයේ ලම්බකයි. ලම්බකව ඇතුළටද එළියද කියලා බලන්නේ දකුණත් නෙමෙයි භාවිතය. ඊළඟ එක ධාරාවක් ගන්න සන්නායකයක් තලයට ලම්බකව තිබ්බොත් මේ බෝඩ් එකේ තලයේ ලම්බක සන්නායකයක් තියෙනවා. අපි මෙහෙම කතරයක් දාලා අයි කියලා දානවා. ඒ කියන්නේ ධාරාව ඇතුළට මේ සන්නායකයේ කේන්ද්‍රය කරගත්ත වෘත්තාකාර බලරේඛා තියෙන්නේ. ධාරාව යන්නේ ඇතුළට නම් දකුණතේ මාපඩ ගිල්ල ඇතුළට තිබ්බාම අනිත් උඩු මෙහාට මේ බලරේඛා තියෙන්නේ. දැන් වක්‍රයක දැන් මෙතන දිශාව නම් ශේෂ්ත්‍රේ වක්‍රයක් නේ. වක්‍රයක දිශාව කියන්නේ අන්දින ස්පර්ශක දිශාව. මෙතන ශේෂ්ත්‍රේ මෙහාට. මෙතන ශේෂ්ත්‍රේ මෙහාට. මෙතන ශේෂ්ත්‍රේ මෙහාට. අපි මේව රවුම් යනවා ඉන්නේ නේ. අපිට යම් ලක්ෂයක ශේෂ්ත්‍රය ඕනනම් සන්නායකයේ ලක්ෂය යා කරනවා. යා කරන රේඛාව ලම්බක තියෙන්නේ. සන්නායකයේ ලක්ෂය යා කරනවා. යා කරන රේඛාව ලම්බකයි. සන්නායකයේ ලක්ෂය යා කරනවා. යා කරන රේඛාව ලම්බකයි. මෙතන ශේෂ්ත්‍රය ඕනනම් සන්නායකයේ ලක්ෂය යා කරනවා. යා කරන රේඛාව ලම්බක තියෙන්නේ. ලම්බක පැති දෙකක් තියෙනවා. නියම දිශාව යන්නේ දකුණත් නෙමෙයි භාවිතේ. ධාරාව දිශාවට දකුණතේ මාපනක දෙබ්බාම අනිත් උඩු මෙහාට එනම් චුම්බක ශේෂ්ත්‍රය මෙහාට. ඔන්න ධාරාව ගල සන්නායකයකින් ඇති ශේෂ්ත්‍රය. සන්නායකයේ ලම්බක තලයක වෘත්තාකාර බලරේඛා. සන්නායකයේ පවතින තලයේ ලම්බකයි. සන්නායකයේ තලයේ ලම්බක නම් සන්නායකයේ ලක්ෂය යා කරනවා. යාක රේඛාව ලම්බක චුම්බක ශේෂ්ත්‍රය. යාක රේඛාව ලම්බක චුම්බක ශේෂ්ත්‍රය. ඒක නියම දිශාවෙන් දකුණක් නෙමෙයි. ඊළඟට අපිට ඕන වෙන්නේ ධාරාවන් ගන්න සන්නායකවට චුම්බක ස්‍රාව ගණත්තේ විශාලත්වය. ඒකන අපි නියමයක් භාවිතා කරනවා. ඒ නියමය කියන්නේ බයොස්රාව නියමය. බයොස්රාව නියමයේදී මොන වෙන්නේ? අපි ඊළඟ අවස්ථාවේ ඒ පිළිබඳව අධ්‍යයනය කරනවා. මෙන්න මේ ටික හොඳ මතක තියාගන්න. ධාරාව ගන්න සන්නායකයේ පවතින තලයේදී ශේෂ්ත්‍රී තලයේ ලම්බකයි. එක්ක ලම්බක ඇතුළට නැත්නම් ලම්බක එළියට නියම දිශාවෙන් දකුණක් නෙමෙයි. යම් තලයක ලම්බක සන්නායකයක් තියෙනවා නම් ඒ සන්නායකයේ ධාරාව කෙරෙනවා නම් චුම්බක ශේෂ්ත්‍රය තිබෙන්නේ සන්නායකයේ කේන්ද්‍රය කරගෙන වෘත්තාකාර බලරේඛා ලෙසින්. යම් ස්ථානයක ශේෂ්ත්‍රය දිශා හරියට මොනනම් සන්නායකයේ ලක්ෂය යා කරනවා. යා කරන රේඛාව ලම්බක චුම්බක ශේෂ්ත්‍රයේ නියම දිශාව දකුණක් නෙමෙයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් බයොස්රාව නෙමෙයි.